අපි කැන්ඩි සිටි සෙන්ටර් දෙවනි මහලේ ගුවන්විදුලියේ විශේෂ KCC මැදිරියේ සිට ගොඩනගන්නට සූදානම් වෙන මේ කතා බහ ගෙවී ගිය දවස් කිහිපයත් ඒ වගේම අද හෙට මේ ඉදිරියට එන දවස් කිහිපය තුලදීත් ඔබට තොරතුරු ලැබෙනවා විවිධාකාරයෙන්. පුවත්පත් වලින්, විද්‍යුත් මාධ්‍යයෙන්, ඒ වගේම අපි අර කලින් කතා බහේදී කතා වුණා වගේ අපි කතා බහ කරන දේවල් වලින් මේ විවිධාකාරයෙන් ලැබෙන තොරතුරු ඉතාමත්ම විමසිල්ලෙන් සහ බොහොම ප්‍රවේශමෙන් යුක්තව අපි එකතු කරගන්නට අවශ්‍යයි. අන්නේ කතා බහකට තමයි වඩාත් වැදගත් වුණු කරුණු ක්ෂේත්‍ර කිහිපයකින් ඔබව දැනුම්වත් කරන්න අද අපි මේ වෙලාව වෙන් කරගන්න සූදානම් වෙන්නේ. අපි මේ විශේෂිත කාල සීමාවේ මේ කතා බහට සහභාගී වෙනවා මැදිරියට අපේ ගෞරවනීය ආරාධනීය පරිදි මධ්‍යම පළාතේ අපේ ගරු ආණ්ඩුකාරතුමන් නීතිඥ ලලිත් ගමගේ මහතා අපේ මැදිරියේ රැඳී සිටිනවා. ආණ්ඩුකාරතුමන් එක්ක කරන මම හිතනවා අද අපිට ටිකක් තව විශේෂ කතා බහකටත් මුල පුරන්නට හැකියාවක් ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම මූලික කරගනිමින් දසවැදෑරුම් ප්‍රතිපත්තියකට අනුව සැකසුණු රටේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සැකසෙන එතුමාගේ පදවි ප්‍රාප්තියෙන් වර්ෂයක් ගත වෙනවා. ඒ වගේම මධ්‍යම පළාතේ එතුමාගේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම කරු ආණ්ඩුකාරතුමන් වෙත පවරලත් මම හිතන්නේ වසරක කාලයක් සම්පූර්ණ වෙනවා. ඉතින් ගෙවි ගිය මේ වර්ෂයක වගේ කාල සීමාව තුළදී මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ, නුවරඑළිය දිස්ත්‍රික්ක තුනෙහිම සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම ඉතාමත්ම විමර්ශනාත්මක විදිහට අවධානය යොමු කරලා ඉටු විය යුතු සහ ඉටු කළ යුතු කාර්යයන් නොපිරිහෙලා නොවලහා ඉටු කරන්නට උත්සාහ දරූ අපේ ගරු ආණ්ඩුකාරතුමන් එක්ක කරන කතා බහ තවත් විශේෂත්වයකයි. ඔබතුමාට අපි සුබපැතුම් පිරිනමන්න කැමති ගරු ආණ්ඩුකාරතුමනි ශාතික ගුවන්විදුලිය වෙනුවෙන් අවුරුද්දක් පිරෙනකොට අපිට අද මේ කතා කරන්න සිදුවෙන පසුබිම ඔබතුමා කිසිසේත් අපේක්ෂා නොකළ වැඩ කටයුතු කරන්න සැලසුම් කරපු දේවල් වලට එහා ගිය පැත්තකට යොමු කරන්න උන අවධානය මේ ඔක්කොමත් එක තමයි මේ කතා බහ ගොඩනගන්නේ. ආණ්ඩුකාරතුමනි මම කැමති අද අපේ මේ විෂයට එන්න කලින් පොදුවේ ගත්තොත් එහෙම අවුරුද්දක් වගේ කාල සීමාවක් ටිකක් ආපහු හැරලා බැලුවොත් ඔබතුමාට මොකද හිතෙන්නේ? ඇත්තටම ඔබ ඇතුළු සියලු දෙනාටම සුබ දවසක් වේවා. ඒ වගේම පළමුවෙන්ම අපි හැමදාමත් කියන වගේම ඔබගේ නාලිකාව කඳුරට සේවය විශේෂයෙන්ම ජාතික ගුවන්විදුලිය ඇතුළු සියලු දෙනා විශේෂයෙන්ම නිරන්තරයෙන් යම් කිසි තත්ත්වයක් රටේ උද්ගත වුණු හැම අවස්ථාවකම ජනතාව දැනුවත් කිරීමේ ඒ නිරන්තර ක්‍රියාදාමය හැමදාමත් කරගෙන යනවා. ඒ සඳහා දායකත්වය ලබා දෙන්න ඔබගේ සේවය ජාතික ගුවන්විදුලි නාලිකාව ඇතුළු එහි සිටින සියලු දෙනාට අපි පළමුව අපේ ස්තුතිය හා ප්‍රණාමය පුද කරන්න කැමතියි. බොහොම ස්තුතියි. අතරම දැනට ඔබ කිව්වා වගේම හෙට දිනය වෙනකොට මම වැඩපාර අරගෙන වසරක් සම්පූර්ණ වෙනවා මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට. ඉතින් මේ කාර්යභාරය බාර දුන්න අවස්ථාවේ ඉඳලා අපි ඉතාමත් ක්‍රියාශීලව අපේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා සමග ඒ වගේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු දෙනා සමගත් ඒ වගේම පළාත් සභාවේ සිටින සියලුම නිලධාරීන් ඒකරාශී කරගනිමින් අපි මේ අවුරුද්ද තුල රටේ සංවර්ධනය විශේෂයෙන් මධ්‍යම පළාත් තුල සංවර්ධන කටයුතු කරගෙන යාම සඳහා අපි වැඩපිළිවෙළ සකස් කළ යදියත් කරමින් සිටින අවස්ථාවේ තමයි මේ කොවිඩ් රෝගී තත්ත්වය ලංකාවට පැමිණිලා ඒ අනුව ව්‍යාප්ත වීමේ යම්කිසි ආකාරයක් අපි දැක්කේ. ඒ අවස්ථාවේ මාර්තු මාසයේ ඔබ සියලු දෙනා දන්නවා මාර්තු මාසයේ 11 වෙනිදා රෝගියෙක් මේ රටේ වාර්තා වුණාට පස්සේ රට එදා සිටලා ජූනි මාසෙ වෙනකම් මාස 3කට ආසන්න කාලයක් වසා තබන්න ක්‍රියාත්මක නොවුණු තත්ත්වයක් උද්ගත වුණේ. ඉතින් ඒ කාලය තුල උනත් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය, ඒ වගේම විශේෂයෙන්ම හමුදාපතිතුමා ඇතුළු සියලු හමුදා නිලධාරීන්, ඒ වගේම පොලිස්පතිතුමා ඇතුළු සියලු දේ, ඒ වගේම අනිකුත් ආරක්ෂක නිලධාරීන්, විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ ගරු ඇමැතිතුමිය, ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන්, සෞඛ්‍ය බලධාරීන්, ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනා, පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂතුමන්ලා, ඒ වගේම අනිකුත් සියලුම කාර්ය මණ්ඩලය, එහි උඩ සිට පහළටම සියලුම කම්කරුවා දක්වා සියලුම ශේෂ්ත්‍රය ආවරණ වෙන පරිදි සියලු නිලධාරීන් ඒකරාශී වෙමින් විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වය මේ රටෙන් මුදවා හැරීම සඳහා ලොකු වෙහෙසක් ගත්තා. ඉතින් ඒක ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වුණා. මේ දෙවනි රැල්ල අවාසනාවකට පටන් ගන්නා තෙක් මේ රටේ
ඒක ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවේ අපි අතිගරු ජනාධිපතිතුමාගේ ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අපි මේ කොවිඩ් වසංගත තත්ත්වය මේ රටේ තිබුණත් මේ රට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කාර්යභාරය එතුමාගේ මඟ පෙන්වීම අනුව ඒ කාලය තුල කරගෙන ගියා. ඉතින් ඒක නිසා අපි මේ සියලු බාධක මැද විශේෂයෙන්ම රටක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයත් රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම ඔබ දැක්කා මේ කාලය තුල අපිට දේශීය වශයෙන් කොච්චර ඉස්සරහට යන්න ඕනද කියන කාරණේ. ඒ නිසා දේශීය වශයෙන් අපේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් මේ කොවිඩ් වසංගතය සමගම රටේ නිර්මාණය වුණා. විශේෂයෙන්ම ආතිගරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු රජය පසුගිය කාලයේ බලාපොරොත්තු වුණේ සෞභාග්‍යයේ දැක්ම තුලින් රට දේශීයත්වයේ අගය කරමින් ඉදිරියට ගෙන යාම සඳහා. එයට එකාතකින් අපිට යම්කිසි පිටුවහලක් වුණයි කියලා මේ අවාසනාව සිද්ධියක් වුණත් යම්කිසි ආකාරයකින් ජනතාවට ප්‍රබෝධයක් රට ගැන හැඟීමක් ඇති වෙලා අපි අපේ දේ ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් මම හිතන්නේ මේ අවස්ථාවේ සියලු දෙනා අතරම ඇති වුණා. ඒ නිසා ඒක ලොකු පිබිදීමක් රටක් හැටියට මම හිතන්නේ. මේකෙන් අපි ප්‍රයෝජන ගන්න ඕන. ඉතින් ඒ නිසා මේ පහුගිය අවුරුද්ද තුල ගොඩක් බාධා තිබුණා මේ විශේෂයෙන් මේ වසංගත තත්ත්වය සමග අපිට වැඩ කරගෙන යාම අසීරු තත්ත්වයක් වුණා. මොකද ජනතාව ඒක රාශී කරන්න බෑ. ඒ වගේම එකට වැඩ කරලා එකට ඉඳගෙන සාකච්ඡා කරන්න ඒ වගේ ගොඩක් ප්‍රශ්න ඇති වුණා. නමුත් අපි ඒ සියල්ල මැද විශේෂයෙන්ම සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් අපි හැකි තාක් දුරට ජනතාවගේ සුභසිද්ධිය සඳහා රටේ සංවර්ධනය සඳහා මධ්‍යම පළාතේ අවශ්‍ය ඒ සියලු කාරණා අපි කරගෙන ගියා. ඉතින් ඒක නිසා මම සතුටු වෙනවා මේ තත්ත්වයේ යටතේ වුණත් අපිට මේ කාලය තුල ඒ වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න හැකියාව ලැබීම සම්බන්ධයෙන් ඒ කාලය තුල ඇත්තටම ඔබ ඇතුළු සියලු මාධ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා. අපි කරගෙන ගිය වැඩපිළිවෙල රටේ ජනතාවටත් එළි දක්වලා තිබුණා මාධ්‍ය තුලින්. ඒ සඳහාත් මේ අවස්ථාවක් කරගන්නවා. ඔබ සියලු දෙනාටම අපේ ප්‍රණාමය හා ගෞරවය පුද කරන්න. ඒ වගේම මේ බැරෑරුම් අවස්ථාවේ අපිට සහයෝගය දක්වූ සියලුම රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාට සෞඛ්‍ය ශාස්ත්‍රය ඇතුළු සියලු දෙනාටත් ඒ වගේම රජයටත් අපි විශේෂයෙන්ම ප්‍රණාමය හා ගෞරවය පුද කරන්න ඕන. අපිට මේ කාලය තුල මේ බාධක මැද වුණත් මේ කාරණේ අපිට සාක්ෂාත් කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන් ඊටාම තීරණාත්මක කාලවකවානුවකදී භාරගත්තු වැඩ කොටස ඉටු කරමින් යද්දී ඒ ගෙවුණු වසරක ආවර්ජනයක් වම සම්පින්ඩනය කරලා අපි කතා කළේ. අපිට මේක විග්‍රහාත්මකව කතා කරන්නට හැකි වෙන වශයෙන් අපි ඉදිරි විශේෂ වැඩසටහනකදී ඒ පිළිබඳව වෙනම කතා කරන්නට සූදානම් වෙනවා. ගරු අනුකරුතුමනි, ඊයේ දවස මම හිතනවා ටිකක් තීරණාත්මක තීන්දුව කිහිපයකට ඔබතුමාට පිවිසෙන්නට සිදු වුණා. ඔබ විශේෂ හමු රැස්වීම් කිහිපයක්ම කැඳවලා විවිධ අංශවලින් ගත්තු අවධානය යොමු කරපු කරුණු කාරණාව නිසා මෙන්න මේ ගැන අපි පළාතේ ජනතාවට නිවැරදිම පැහැදිලිම හරි සත්‍ය තොරතුරු ටික ලබා දෙන්නට ඕනේ. මාධ්‍යයන්ගෙන් විවිධාකාරයෙන් පළ වෙන නිසාම ඊයේ දවස තුලදී ඔබතුමාට අංශ කිහිපයක් එක්කම විශේෂ සාකච්ඡාවන් කිහිපයක් පැවතුණා. මම හිතන්නේ ඒ මොන කාරණාවන් පිළිබඳව කියලා අපි ටිකක් කතා කරුවොත්. ඇත්තටම සමන් මෙහෙමයි. දැන් පසුගිය කාලයේ තියුණු මේ දෙවන රැල්ලත් සමග ඔබ අපි සියලු දෙනා දන්නවා කොළඹ ආශ්‍රිත ප්‍රදේශත් ඒ වගේම යම් වෙනත් ස්ථාන කීපයකුත් මේ කොවිඩ් දෙවනි රැල්ල සමග යම් කිසි හුදකලා තත්ත්වයක් ඇති කරන රජයට සිදු වුණා. ඉතින් ඒ අවදානම තියෙන අවස්ථාවේ වුණත් රජය තීරණය කරා දිගටම රාජ්‍ය ප්‍රතිපත්ති අනුව රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න. ඉතින් ඒ නිසා අවසානයේ ගරු අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමැතුළු සියලුම අධ්‍යාපන ශාස්ත්‍රයේ බලධාරීන් සියලු මාංශ සමග සාකච්ඡා කළා. මොකද අපි දන්නවා පහුගිය කාලයේ දරුවන් සියලු දෙනාම නිවාසවලට වෙලා සිටියේ. ඉතින් එතකොට බොහෝ දෙනාගේ ඉල්ලීම් තිබුණා ගොඩාක් කාලයක් දරුවන් නිවාසවලට ඉඳලා ඔවුන්ගේ පුරුදු ක්‍රියාකාරකම් වලට අධ්‍යාපන කටයුත්තට තමන්ගේ යහළ යෙහෙලියන් සමග ආශ්‍රය කිරීමට නොලැබීම තුළින් යම්කිසි මානසික පීඩනයකට මානසික තත්ත්වයකට මුහුණ පානවා කියන කාරණය. ඉතින් ඒ නිසා ගරු අධ්‍යාපන ඇමතිතුමා ඇතුළු සියලු දෙනා මේ පිළිබඳ අදාළ බලධාරීන් සමග අතිගරු ජනාධිපතිතුමා ඒ වගේම රජය සමග සාකච්ඡා කළා. අවසානයේ තීන්දුවක් ගත්තා. ඔබ දන්නෝ විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ ආයතන විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා තවමත් මේ සඳහා අවශ්‍ය එන්නතක්
සොයාගෙන නොමැති නිසා තියෙන ලෝකයේ තත්ත්වය අනුවත් තව අවුරුදු අඩු වශයෙන් දෙකක්වත් යනතක් මේ තත්ත්වය සමනය වෙන්න පුළුවන්ද කියන කාරණය සම්බන්ධයෙන් සැක පහළ ගන්නවා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා අපි ලංකාව මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් මුදාගත්තත් ලෝක තත්ත්වයේ ලෝකයේ තියෙන වර්ධනය සමග ලෝක තත්ත්වය සම්පූර්ණයෙන් සමනය කරන තෙක් මේක අවසන් කරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා සමස්ත ලෝකයම මේක සමනය වෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒ කාලය තුල අපිට නිහඬව ඉන්න පුළුවන්ද කියන කාරණයක් තියෙනවා. දරුවන් අධ්‍යාපනය නොකර ඉන්න පුළුවන්ද කියන කාරණේ තියෙනවා. රට සංවර්ධනය නොකර ඉන්නවාද කියන කාරණේ තියෙනවා. රට සම්පූර්ණයෙන් වහලා තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා අවසානයේ අපි තීරණය කරා මේ සියල්ල සමග අපි පුරුදු වෙලා මේට මුහුණ දෙන්න. ජාතියක් හැටියට රටක් හැටියට අපි මේ අභියෝගයන්ට හැමදාම මුහුණ දුන්නෝ ජාතියක්. ඉතින් ඒ නිසා අභියෝගයට කොයිලාකවත් බය නැති ජාතියක් හැටියට අපි තීරණය කරා විශේෂයෙන් මේ රෝගය සමග සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ආකාරයෙන් අනුගමනය කරමින් සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් ඒ ආකාරයෙන් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරමින් පාසල් මේ මාස 23 වෙනිදා පටන් ගන්න තීරණය කරා. ඉතින් අපි ඒ සම්බන්ධයෙන් තීරණය කරට අවස්ථාවේ අපි පළාතක් හැටියට අපි අධ්‍යාපන බලධාරීන් අපේ පළාත් අධ්‍යක්ෂකතුමා ඒ වගේම අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු සියලු දෙනා සමග සාකච්ඡා කළා. ආරක්ෂක අංශ ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සියලු දෙනා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපි ඒට අවශ්‍ය සහාය ලබා දීලා අපි මේ සඳුදා 23 වෙනිදා මධ්‍යම පළාතේ සියලුම පාසල් 15ක් හැර අපි විවෘත කරා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා. ඉතින් අපිට 15ක් වගේ ප්‍රමාණයක් මම හිතන්නේ අපේ පළාත් අධ්‍යක්ෂතුමා නිවැරදිව ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙතුමා කතා කරන අවස්ථාවේ. ඉතින් අපිට පළවෙනි අවස්ථාවේ යම් පොඩි බාධක වගේක් තිබුණා. ඒ බාධක සමග මේ කොවිඩ් යම් ස්ථානවල ස්ථානගත වීමත් සමග අපි සමහර පාසල් කීපයක් නොමැතිව අනිකුත් සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරා. ඉතින් ඒ සඳහා අපි සියලු දෙනා මැදිහත් වෙලා ඒ කටයුතු කළා වගේම අපි ගිහින් විශේෂයෙන් මම මහනුවර නගරයේ ආසන්නයේ තියෙන පාසල් 5කට 6කට ගිහින් නිරීක්ෂණය කරා. ඇත්තටම අපි දැක්ක ඉතාමත් හොඳ සෞඛ්‍ය ක්‍රමවේද ඒ සියලුම පාසල් වල අනුගමනය කරලා තිබුණා. ඒ වගේම ඉතාමත් පිරිසුදු ඒ පාසල් තිබුණා. නමුත් ළමයින්ගේ පැමිණීම ඇත්තටම අඩුවක් තිබුණා. මොකද මේ තත්ත්වයේ යටතේ ළමයින් යම්කිසි පොඩි බියවීමක් දෙමව්පියන් බියවීමක් නිසා ළමයින් පාසල් වලට මුලින්ම පළවෙනි දවසේ එවලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඒ වගේම මහනුවර ප්‍රදේශයේ අපි දන්නවා මහයා ප්‍රදේශයේ මම හිතන්නේ අපේ පළාත් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය මැතිතුමාත් ඉන්නෝ මේ සාකච්ඡාවට. එතුමා විස්තරාත්මකව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරයි. ඒ අවස්ථාව වෙනකොට මහයා ප්‍රදේශයේ රෝගීන් ප්‍රමාණයක් අපිට දැක ගන්න හම්බුණා. එතකොට ඒ තදාසන්න පාසල් රාශියක් පිහිටලා තිබුණා. ඉතින් ඒ වගේම අකුරණ විශේෂයෙන් ඔබ දන්නවා මීට කලින් මේ කොවිඩ් වසංගතයේ අවස්ථාවෙත් මාර්තු 26 වෙනිදා රෝගියෙක් වාර්තා වුණා. නමුත් ඒක අපිට ඉතාමත් සාර්ථකව ඒ තත්ත්වය සමනය කරගන්න පුළුවන් වුණා. රජයේ මැදිහත් වීම සහ ආරක්ෂක අංශවල මැදිහත් වීම සහ සෞඛ්‍ය බලධාරීන්ගේ මැදිහත් වීම තුල. ඉතින් ඒ නිසා නැවත වරක් අකුරණ ප්‍රදේශයේ මේ දෙවන රැල්ල හිසවසවීමේ තත්ත්වයක් තිබුණා. ඒ නිසා අපිට සිද්ධ වුණා සමුදා වෙනකොට ගම් දෙකක් අපිට උදකලා කිරීම සඳහා සිදු වුණා. සෞඛ්‍ය බලධාරීන් ඇතුළු හමුදා ඇතුළු පොලිසිය ඇතුළු සියලු දෙනාගේම උපදෙස් පරිදි. ඉතින් ඒ අවස්ථාව වෙනකොට අපිට ලොකු දැක්කේ නැහැ ලොකු ඒ සම්බන්ධව භයානකමක් අපි දැක්කේ නැහැ රටේ මධ්‍යම පළාත් තුල. ඒ වගේම හැටන් ප්‍රදේශයේ යම්කිසි රෝගීන් තත්ත්වයක් හමු වෙන පාසල් කීපයක ප්‍රශ්නයක් තිබුණා. නමුත් අපි ඊට අමතරව අනිකුත් සියලු පාසල් අපි විවෘත කළා ඉතාමත් හොඳින් පවත්වාගෙන ගියා. ගුරුවරියන් විදුහල්පතිතුමන්ලා සියල්ලම ඇවිල්ලා තිබුණා. ඉතාමත් සුළු සංඛ්‍යාවක් තමයි පැමිණලා හිටියේ නැත්තේ. ඒ නිසා අපි හිතුවා ඉතාමත් සාර්ථකව මේ කාර්ය කරලා දවසින් දවස ළමයින් පාසලට පැමිණීම වැඩි වෙලා අපිට මේ කාර්යය ඉතාමත් සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් ඊයේ ඇති වුණ තත්ත්වය සමග ඊයේ සහ පෙරේදා දින දෙක ගත්තාම යම්කිසි වර්ධනයක් අපි දකින්න ලැබුණා මහයියාව ප්‍රදේශයත්. ඒ වගේම නගර ආශ්‍රිත විශේෂයෙන්ම වෙළඳපොළ මධ්‍යම වෙළඳපොළ තුලත් යම්කිසි ආකාරයකින් රෝගීන් වාර්තා වීමේ තත්ත්වයක් අපි දැක්කා. ඒ නිසා අපි විශේෂ
ඒ වගේම තව කාරණයක් සමන් කියන්න ඕන මේ දවස් 3 මම අධ්‍යයනය කරා මට බොහෝ වෙලාවට ආවා මේ පටිගත කරපු වීඩියෝ ගොඩක් දෙනෙක් එවලා තිබුණා. මේවයි මම දැක්කා බොහෝ වෙලාවට මේ බස් විශේෂයෙන්ම පොදු ප්‍රවාහනය තමයි මේ අපේ දරුවන් පාවිච්චි කරේ. ඒ වගේම පොදු වෑන්, පෞද්ගලික වෑන්. ඉතින් විශේෂයෙන්ම බස් රථ, පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලංකා ගමනාගමනයට යන බස් රථවල බොහෝ වෙලාවට සෙනග පිරලා ඉතිරලා තද වෙලා හිර වෙලා යන තත්වයක් අපි දැක්කා. ඉතින් දරුවෝ ඒ තත්ත්වය උන්ට සහනයක් වෙන්න තමයි සීමිත මගින් ප්‍රමාණයක් ගෙනියන්න බස් ගාස්තු වැඩි කිරීමක් කරන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඇත්තටම රජයේ උපදෙස් දීලා තියෙන සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීලා තියෙන ආසන ගානට පමණක් මේ අවස්ථාවේ අරන් යන්න කියන කාරණය. ඉතින් නමුත් අපි මේ වීඩියෝත් බැලුවහම අපි දැක්ක යම්කිසි භයානකමක් යම්කිසි ආකාරයකින් අපේ මධ්‍යම පළාත් තුළ නිර්මාණය වේදෝයි කියලා විශේෂයෙන් පාසල් දරුවන් අතර. ඒ නිසා අපි ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා සියලුම බලධාරීන් කැඳවලා අපි කොවිඩ් අපි සම්පූර්ණ මධ්‍යම පළාත් තුළ අපි කමිටුවක් පිහිටවල තියෙනවා. එදා ඉඳලා මේ මුලදී මාර්තු මාසයේ ඉඳලම මේ කමිටුව ක්‍රියාත්මක වෙනවා. සියලුම බලධාරීන් අපි කැඳෙව්වා. ඒ අනුව අපි දැන් මේ විශේෂයෙන් මහයියා ප්‍රදේශයේ ඇති වුණු තත්ත්වයෙන් අපිට පවුල් ගණනාවක් නිරෝධායනය සඳහා වෙනත් ස්ථානයකට යොමු කිරීමට අවශ්‍ය වුණා. ඒ අනුව පෙරේදා හවස වෙනකොට ඒ අය ඒ ස්ථානයෙන් පිටත් කර හැරියා. ඉතින් තව ඒ ස්ථානයේ තව පවුල් රාශියක් ඉන්න. මොකද දැන් ඒ නිරෝධායන ස්ථාන ඇති කිරීම මම හිතන්නේ අපි රජය විසින් අපි නවත්තලා තියෙන්නේ. අපිට මොකද නිවාසවලම නිරෝධායන සඳහා අපි විශේෂයෙන් පහසුකම් ලබා දීලා ඒ අනුව තමයි සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්නේ. රෝගියෙක් ඇති වුණොත් විතරක් ආරෝග්‍ය ශාලාවලට ඇතුළත් කිරීම සඳහා තමයි වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ඒ කාරණය සමග අපි ඉදිරියේ දැන් අපි සෞන්දර්ය වෙනකොට බලපු තත්වයට වඩා පොඩි ප්‍රවණතාවයක් තියෙන නිසා විශේෂයෙන්ම ඒ ආශ්‍රිත දරුවන් පාසල් වලට යන නිසා ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන දැන් අකුරණ ප්‍රදේශය ගත්තාම අකුරණ ප්‍රදේශයේ අපි සංචරණයේ සීමා කරාට ඒ ගම් දෙකට නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ හරහා යන බස් රථ ගොඩාක් සංඛ්‍යාවක් තියෙනවා. මාතලේ නගරය ඇතුළු අනිකුත් සියලු නගරවලට යන විශේෂ අනුරාධපුර වැනි දුර පළාත් වලට යන බස් රථ තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අකුරණ ප්‍රදේශයේ බස් රථ නවත්තන්න එපා කියලා අපි නියෝගයක් ලබා දීලා නැහැ. එතකොට ජනතාවට අපේ දරුවන්ට බොහෝ වෙලාවට ඒ අකුරණ ප්‍රදේශයෙන්ුත් පාසල් වලට එන අවස්ථාවේදී මගින් නගිනවා, මිනිස්සු නගිනවා, බහිනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන අවස්ථාවක නගරයට දරුවන් එන්නේ එවැනි සමහරට බස්වල. ඒ නිසා යම්කිසි ආකාරයකින් ප්‍රවාහන ක්‍රමය සම්බන්ධයෙන් යම්කිසි ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ කියන කාරණය සමග අපි ඊයේ සම්පූර්ණ සාකච්ඡාවක් කරා. ඒ අවස්ථාවේ අපේ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු දෙනා, පොලිසිය, ඒ වගේම අනිකුත් අධ්‍යාපන නිලධාරීතුමාලා ඇතුළු සියලු දෙනා, අධ්‍යාපන ලේකම්තුමා ඇතුළු සියලු දෙනාගෙන් අදහස් අරගෙන දිසාපතිතුමා වෙනුවෙන් නියෝජනය කරපු අතිරේක දිසා ලේකම්තුමා ඇතුළු සියලු දෙනා සමග අපි සාකච්ඡා කළා. අපි තීන්දුව කරා දින 7කට අඩු වශයෙන්. මොකද මේ පාසල් විශේෂයෙන්ම මහනුවර නගරය තුළ මේ සතිය තුළ වසා තබන්න ඕනේ කියන කාරණේ. මොකද යම් කිසි ආකාරයකින් මේ සතිය අපිට උගාක් වෙලාවට බලා ගන්න පුළුවන් වෙයි මේක ප්‍රවණතාවය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. ඒ තුල අපිට තීරණය කරන්න පුළුවන් ඉදිරියේදී ගන්න පියවර. ඒ නිසා අපි කනගාටුවෙන් ගුවත් අපිට ඕන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්න. දරුවන් ඉතාමත් කැමති පාසලට වෙලා අධ්‍යාපන කටයුතු කරගන්න. ඔවුන් හරි කැමැත්තෙන් හිටිය අපි ළමයි සමග සාකච්ඡා කරා. ඉතින් ඔවුන්ට ඇත්තටම ගෙවල් වලට ඉන්න වැටදී පාසලට ඇවිල්ලා අධ්‍යයන කටයුතු කිරීම තමයි ඇත්තටම ප්‍රායෝගික. ඉතින් ඒ නිසා ළමයිනුත් හරි සතුටෙන් හිටියේ. නමුත් අපිට මේ සිද්ධි කීපයක් දාමයක් නිසා අපි මේ තීරණයට ගත්තා. දැන් ඇත්තටම පොදු වෙළඳපොළ ගත්තාම දැන් ඊයේ වෙනකොට තවත් වැඩි වුණ රෝගීන් සංඛ්‍යාව. එතකොට අපිට මේ සියල්ලම මේ නගරාශ්‍රිත පාසල් හා සම්බන්ධ ස්ථාන. ඒ නිසා අපිට පොඩි සැකයක් තියෙනවා. ඒ නිසා අපි දරුවන් මේ සතිය තුල යම්කිසි ආරක්ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරමින් දරුවන්ගේ අධ්‍යයන කටයුතු නිසි අයුරින් අපි මේක පාසල් తాවකාලිකව නැවතුවට අපි ඉදිරි සතියේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කළා. අපි ඊළඟ සතියෙන් පස්සේ අපි මේ පාසල් තියලා පටන් ගන්නවා. ඒ නිසා අපි අකමැත්තෙන් ගුවත් මේ සතිය දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ගත්ත පොදු තීන්දුවක්. ඒ වගේම මහ ජනතාවගේ ආරක්ෂාව සඳහා අපි ගත්ත තීන්දුවක් හැටියට සමන්
කියන්න ඕන මේ අවස්ථාවේ. කරුවාණ්ඩුකාරතුමනි අපි විශ්වාස කරනවා මේ ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ ඔබතුමාට අවශ්‍ය වුණු මේ ක්ෂණිකව ගන්න අවශ්‍ය වුණු තීරණයට පසුබිම පිළිබඳව ජනතාව දැනුම්පත් කරන එක පොදුවේ ගත්තාම මේ අවස්ථාවේදී අපි ජනතාවට ඔබතුමාට දෙන්න තියෙන විශේෂ පණිවිඩය මොකක්ද? අතරම සමන් දැන් අපේ පළාත් අධ්‍යක්ෂක තිලක් ඒකනායක මැතිතුමා කිව්වා වගේම අපි දැක්කා පහුගිය කාලේ ඉතාමත් හොඳ අධ්‍යයන කටයුතු කිරීම සඳහා මේ තත්ත්වය යත්තේ පළමු වතාවට ලංකාවේ අපේ මධ්‍යම පළාතේ පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු බලධාරීන් තමයි ඒ සඳහා කටයුතු කරේ. ඔන්ලයින් ක්‍රමයට සහ අනිකුත් පුද්ගලික පරිහරණය කිරීම සඳහා පෞද්ගලික අධ්‍යයන කටයුතු ලබා දීමෙන්. ඉතින් ඒක ලොකු දෙයක්. ඒක අපිට තේරුම් ගියා පාසල් වලට ගියාම සමහර විෂයබාර ගුරුවරයන් අපිට ප්‍රකාශ කරා ඔන්ලයින් ක්‍රමයේ පහසුකම් තියෙන ස්ථානවල විශේෂයෙන්ම ඒ ළමයින් සම්පූර්ණයෙන්ම සිලබස් එක දැනටමත් කවර් කරලායි කියන එක. ඒකෙන් පේන ඔවුන් ඒ සඳහා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම කියන කාරණය. ඉතින් ඒ වගේම සමන්න ඔබ දන්නවා මේ අභියෝග හමුවේ පසුගිය අවස්ථාව උසස් පෙළ සහ පහේ ශිෂ්‍යත්වය ඉතාමත් සාර්ථකව ලංකාවේ පැවැත්තුවා. ඒ නිසා රජය ඒ සඳහා ඒ අභියෝගයට මුහුණ දීලා ඉතාමත් හොඳින් මේ කාර්යභාරය කරා. දැන් සමන් අපිට ප්‍රශ්නයක් වුණේ ඊයේ දැන් අපේ පළාත් අධ්‍යක්ෂකතුමා කිව්වා වගේම දරුවා සුරක්ෂිතයි පාසලෙත් නිවසෙත් සුරක්ෂිතයි. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රවාහනය සම්බන්ධයෙන් පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් තියුණු ප්‍රශ්නයක් තමයි අපි ඊයේ සාකච්ඡාවට භාජනය කරේ. එතකොට මෙතෙන්දී අපි ඒකට මොකද්ද ලබාගත යුතු විසඳුම කියන කාරණය දැන් පහුගිය කාලේ මේ ප්‍රශ්නේ මතුවුනේ නැහැ. විශේෂයෙන් අපි දන්නවා පාසල් වසලා තිබුණේ. ඊයින් පස්සේ රෝගීන් වාර්තා වීම හුඟක් අඩු වුණා. ඒ නිසා අපිට ඒ වගේ ප්‍රශ්නයක් පැන නැගුන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ක්‍රමවේදය අනුගමනය කරනවා නම් මේ ප්‍රශ්නේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් බස් රථවලට විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවාවලට විශේෂයෙන් උපදෙස් ලබා දීලා තියෙන උපදෙස් මාලාවක් ලබා දීලා තියෙනවා ආසන ගණනට පමණක් මගින් ගෙනියන්න කියලා. විශේෂයෙන්ම අද බස් රථවල ගාස්තු යම් ප්‍රමාණයකට වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ඇයි මේ තරම් මිනිස්සු තදබද වෙලා මේ අපේ ජනතාව මේ කියන්නේ. එකක් ජනතාවගේ අවබෝධය තවමත් කොච්චර තිබුණත් තමන්ගේ මේ මං හිතන්නේ අපේ ශ්‍රී ලංකා වාසී බොහෝ දෙනාට තියෙන තමයි මේ කලබලය ඉක්මනට හරි ඉක්මන්කාරී පියවර ගන්නවා. ඉතින් ඒ නිසා වුන් කොහොම හරි දැන් අපි කියමු බස් එකක් ආවහම ඒ බස් එකේ තෙරපිල්ල කොහොම හරි යන්න හදනවා. එකක් තමයි ප්‍රශ්නේ වුන් හිතනවා දැන් ඊළඟ බස් එක එයිද නැද්ද කියන විශ්වාසයක් නැහැ. තව බස් එකක් තියෙද නැද්ද කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් අනිත් එක දැන් සමහරව හිතන් ඉන්නවා 4:00 බස් එකට යන්න ඕන 4:00 බස් එකේම තමයි යන්න ඕන. ඉතින් ඒ වගේ ආකල්ප තියෙනවා. ඉතින් ඒ නිසා අපි ගොඩක් ඊයේ තීන්දුව ගත්තා. මොකද පෞද්ගලික අපේ ප්‍රවාහන අධිකාරියත් ශ්‍රී ලංකා ගමනාගමන ප්‍රවාහන අධිකාරියත් ඒකාබද්ධව මේ සතිය තුල කාලසටහනක් හදා ගන්නවා නිරන්තරයෙන් බස් ධාවනය කිරීම සඳහා අදාළ ප්‍රදේශවලට. ඒ වගේම සුවසැරිය බස් අපේ ළමයින්ට පාසල් ප්‍රවාහනයට අවශ්‍ය පොදු බස් රථ වැඩිපුර ප්‍රමාණයක් දාන්න. ඒතකොට ළමයින්ට පාරේ ඉන්න ඕනේ නැහැ. සමහරවිට ඊයේ අපිට දැක ගන්න තිබුණ චෝදනා එනවා ළමයි පාරේ දාලා ආවයි කියලා සමහර බස්. ඉතින් ඒ නිසා දැන් අපි ඊළඟට පොලිසිය සමග කච්චා කළ මේ සම්බන්ධ විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕන ලලිත් පතිනායක මැතිතුමාටත් පොලිසියටත් ඔවුන් ඇත්තටම ඉතා තදින් ඉදිරිය සතියෙන් පස්සේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පෙළඹෙනවා. ඒ නිසා ආසන ගානට ඇර අපි දැන් ප්‍රතිපත්තියක් හැටියට ලබන සතියේ ඉඳලා තදින්ම ක්‍රියාත්මක වෙනවා. ආසන ගාන හැර ඉන් ඔබට කිසිම මගේ බස් එක නංවා ගන්න බෑ කියන කාරණය. ඒ සඳහා පොලිසිය විශේෂයෙන්ම සෑම පොලිස් ස්ථානයකටම දැන් දැනුවත් කරලා තියෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පතිතුමාගේ උපදෙස් පරිදි. ඉතින් ඒ නිසා බස් රථයේ විශේෂයෙන්ම තමනුත් යම්කිසි විනයක් තියෙන්න ඕන. බස් රථයේ රියදුරු මහත්තයාත් කොන්දස්තර මහත්තයාත් විනයක් තියෙන්න ඕන. තමන්ගේ බස් රථයට ආසන ගානට පිරුණාම ඉන් එහාට බස් එකට ජනතාව ගන්න නැතුව ඉන්න. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. දැන් අපි අධ්‍යයනය කරාම දැක්ක පසුගිය කාලේ පොලිසියත් සමගත් සාකච්ඡා කරාම නුවර බස් නැවතුම් පොලෙන් ආසන ගානට පිටත් වෙනවා. හැබැයි දැන් කටුගස්තුවට පහ වුණාම අකුරණ ප්‍රදේශය යනකොට බස් පිරලා යනවා. මාතලේ ප්‍රදේශය හරියට යනකොට බස් පිරලා යනවා. අනිත් පැත්තෙන් තැන්නේ කුඹර හරියට යනකම් යනවා මේ ආසන ගානට ඉන් එහාට පිරලා යනවා. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. මෙතන තමයි ප්‍රශ්නේ. එනකොටත් ওই ප්‍රශ්නේ. උදේ මේ කාර්යාල වෙලාවත් පාසල් වෙලාවත් ඇතුළත මේ ප්‍රශ්නේ පැන නගිනවා. ඉතින් උදේත් හවසත්
ඉතින් මේක අපි නියාමනය කළ හරියට ජනතාව අවබෝධ කරගන්න ඕන එක කාරණයක් ආසන ගන්නට වඩා හිටගෙන ගිහින් තද වෙලා ගියාම තමන්ගේ ජීවිත අවදානම් තමන්ගේ ගෙවල් වල ඉන්න අනිකුත් ඥාතීන්ගේ ජීවිත අවදානම් කියන එක. ඒ වගේම සියලුම බස් රථ රියදුරු මහතුරුන් සහ කොන්දොස්තර මහතුරුන්ගේ සහ එහි සිටින සියලුම නිලධාරීන් උදේ හවස අතන ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දැනුවත් කරත් හුඟක් වෙලාවට බස් රථ නගරයෙන් පිට වුණෙන් පස්සේ ඔවුන් අර කියන උපදේශමාලාව පිළිපදින්න නැතුව අධික ලෙස බස් වලට ජනතාව නංග ගන්නවා. ඒක ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙන්න පුළුවන්, පෞද්ගලික අපේ ප්‍රවාහන බස් රථ වෙන්න පුළුවන්. ඉතින් මේ දෙකම එක වගේ කරන ආකාරයක් දකිනවා. ඉතින් මේක යම්කිසි විනයක් අපි ඉල්ලා සිටිය මේ ආයතන දෙකටම විනයක් ඇතුව කොන්දොස්තර මහතුරුන් සහ සමහර කොන්දොස්තර මහතුරුන් සමහර රියදුරු මහතුරු ඉන්නවා ඒකට අනුගත වෙන අය. නෝ බොහෝ අය ඉන්නේ ඒකට අනුගත නොවේ. දැන් අනික් කාරණේ තමයි ඊයේ අපේ විශේෂඥ වෛද්‍යතුමා අපේ පළාත් අධ්‍යක්ෂකතුමා විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසිරි මැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරා මේ බස් රථ නැවතුම් පොළවල බස් වලට මිනිස්සු කැඳවන වෙලාවේ අර කෑ ගහන්නේ මුඛ ආවරණය ගලවලා. ඉතින් ඒක බස් එකට නගින්නෙත් ඒ වෙලාවට අර කෑ ගහන වෙලාවට තියෙන කෙල බින්දිති එළියට යනවා. ඉතින් ඒවා අපි දන්නේ නැහැනේ කාටද මේක ඇත්තට ඔබට තියේද මට තියේද කියලා අපි දන්නේ නැහැ සමහර වෙලාවට. සමහර වෙලාවට මේ රෝග ලක්ෂණ මතු වෙන්නේ නැහැ. එතකොට ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාටද හැමතිස්සෙම මම හිතන්නේ අපේ ආරක්ෂාව අපි හැමතිස්සෙම මේ සඳහා දායකත්වයේ කැපවීම ලබා දෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම ලබන සතියේ ඉඳලා ක්‍රමානුකූලව අවශ්‍ය බස් රථ පහසුකම් වැඩිපුර දාලා වැඩිපුර යොදවලා ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් ලබා දෙන තීන්දුවකට තමයි ආවේ. ඒක තමයි අපි ඇත්තටම කාලයක් යන්නේ. මේ ඒකාබද්ධ කාලසටහනක් හදන්න එක සැරේට කරන්න බෑ. මොකද බස් රථ හිමියනුත් ඒ වගේම මගේ ප්‍රවාහන සේවා අධිකාරියත් ඒ වගේම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයත් ඒකාබද්ධව මේ කාරණේ කරන්න ඕන. මොකද සමහර වෙලාවට අපි දකිනවා එක බස් රථයක් එනකොට ඒ බස් රථයේ වෙලාවටම තව බස් රථයක් එනවා. ඒ වගේම සමහර වෙලාවට එක බස් රථයක් ගියන් පස්සේ පැය ගානකට බස් රථයක් නැහැ. නමුත් අපි ඊයේ බැලුවාම අපි ඒ සඳහා බස් රථ වැඩි කරන්න ගන්නවා. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම පැහැදිලිව අපි කියන්න ඕන ජනතාවටත් බස් රථවල ආසනයක් නැත්නම් කරුණාකරලා බහින්න. දැන් අපි දකින්න හුඟක් වෙලාවට මේ එන වීඩියෝ වල ඔවුන් මේ වගේ රණ්ඩු කරන්න යන බස් වල එක අවස්ථාවක ආසනවල මේ ඉඳගෙන ඉන්න අය කියනවා මේ හිටගෙන යන්න ගන්න එපා බස් වල මේක සෞඛ්‍ය ක්‍රමවේදයට විරුද්ධයි කියලා කිව්වහම එතෙන්දී හිටගෙන යන අය සමහරට ගෙදරට යන්න ඕනස ඒගොල්ලෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම රියදුරු මහතුරු කොන්දොස්තර මහතුරුත් අතර ප්‍රශ්න ඇති වෙනවා. ඒ අයත් සමහරට මුඛාවරණ ඇතුළු ආරක්ෂිත ක්‍රමවේද හරියට කරන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධව අපි අවධානය යොමු කළා තමයි මේ සතිය තුළ ක්‍රමවේදයක් හැදුවේ. ඒ නිසා අපි පැහැදිලිව පොලිසියත් අතර ස්තුතිවන්ත වෙනවා. පොලිසියටත් අපි කිව්වා නගරයට ඇතුල් වෙන බස් රථවල අපි මහ ජනතාවට මේක ඇත්තටම සමහර විට මේ අපි යම්කිසි අපහසුතාවයකට පත් වුණත් අපිට කරන්න දෙයක් නැහැ. මේ කොවිඩ් වසංගතයත් සමග සිද්ධ වෙනවා. ආසන සංඛ්‍යාවට වැඩිය හිටගෙන හරි ඉන්නවනම් ඒ අවස්ථාවේ බස්සන්න බස් එකේ. ඒ වගේම දැන් අපි දන්නවා මේ දවස්වල පෞද්ගලික බස් රථ හිමියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නවා පාරට බස් රථ යොදවන්න. හේතුව මේ ලාභයක් අධික ලෙස ලබා ගන්න බෑ කියන පදනමේ ඉන්න නිසා. ඉතින් අපි ඒ අයටත් කියනවා බස් රථ ධාවනයට මේ අවස්ථාවේ යොදවන්නේ නැති බස් රථ හිමියෝ ඉන්නවා නම් අපි ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ ඉදිරියේදී බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට අපි වැඩපිළිවෙළක් සකස් කරනවා. ගෙදර බස් රථ නවත්තන් ඉන්න බස් හිමියන් ඉන්නවා නම්. ඒ නිසා අපි මේක තදින් ක්‍රියාත්මක කරනවා නැත්නම් මේක හදන්න බෑ. නැත්නම් මේ තත්ත්වය අපිට නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න බෑ. සමහන් ඔබ දන්නවා අපි මාර්තු මාසයේ ඇති වුණු සිද්ධිය ඉතාමත් හොඳින් මැඩපවත්වාගත්ත අපි ගත තීන්දුව නිසා සෞඛ්‍ය බලධාරීන් පොලිසිය හමුදාව ඇතුළු සියලු දෙනා. ඉතින් ඒ නිසා අපි නැවත වරක් ඒ තත්ත්වයට පත් වෙන්න දෙන්න හොඳ නැහැ අපේ මධ්‍යම පළාත ඇතුළු රට. ඒ නිසා අපි තදින් නීතිය ක්‍රියාත්මක කරන යනකොටත් විශේෂයෙන් නගර සීමාවෙන් පිට වෙන බස් රටත් ඉන් එහා පොලිස් ස්ථානවලත් දිගටම පරීක්ෂා කිරීම සඳහා වැඩපිළිවෙලක් ඒකාබද්ධව සකස් කරනවා. ඒ වගේම අපේ ප්‍රවාහන අධිකාරියේ ඉන්න පරීක්ෂකවරුනුත් ඒ වගේම ශ්‍රී ලංකා ගමන මණ්ඩලයේ ඉන්න පරීක්ෂකවරුත් පොලිසියත් ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරොත්
මම හිතන්නේ අපිට දරුවන්ට සුරක්ෂිතව ඔවුන්ගේ ආසනවල වාඩිලා ආසන ගානට එන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඔවුන්ට අනික් කාරණේ තමන් ළඟ ඉන්නේ කවුද කියලා අපේ විශේෂඥ වෛද්‍යතුමාත් ඊයේ මාත් එක්ක කිව්වා. තමන් ළඟ ඉන්නේ කවුද කියන එකත් අඳුර ගන්න පුළුවන්. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් වෛද්‍යතුමාත් කිව්වා. ඒකට පාසලට ආවහම දරුවන් ආශ්‍රය කරන අය ගැන පොඩි අවබෝධයක් දරුවන්ටත් තියෙනවා. ඒක ලොකු දෙයක් මේ වසංගතය ව්‍යාප්ත වීමත් සමග. ඉතින් ඒ නිසා අපි ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඇත්තටම රජය විශේෂයෙන් පළාතක් හැටියට මේ අවස්ථාව අපිට තීන්දුව తీරන ගන්න බලයක් ලබා දෙලා තියෙනවා. ඒ බලයත් සමග තමයි අපි මේ තීන්දුව ක්‍රියාත්මක කරේ. මොකද පාසල් වල තත්ත්වය අධ්‍යයනය කරලා අවශ්‍ය තීන්දුව తీරන ගන්න පළාතේ තත්ත්වය විමර්ශනය කරලා ඒ සඳහා තීන්දුව ගන්න අතිගත ජනාධිපතිතුමා ඇතුළු රජයත් අධ්‍යාපන බලධාරීන් ඒ සඳහා අපිටත් පළාත් අධ්‍යක්ෂකතුමා ඇතුළු ඒ සියලු දෙනාටත් ඒ වගේම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු බලධාරීන්ටත් අපිට අවස්ථාව ලබා දෙලා තියෙනවා. ඒ නිසා ඇත්තටම අපි මේක අභියෝග හැමෝම පවත්වාගෙන යන්න තමයි දිගටම කරේ. දවස් 3ක් අපි ඉතා සාර්ථකව නගරය තුර පවත්වාගෙන ගියා. හැබැයි ඉතින් ගම්බද සියලු පාසල් දැන් අධ්‍යයන කටයුතු කරගෙන යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේකත් මම හිතන්නේ ඉතා ඉක්මනින් අපිට යථා තත්ත්වයට පත් කරලා පාසල් ඉතා ඉක්මනින් පටන් ගන්න පුළුවන්. ඒ කිසි ගැටලුවක් නැහැ. දෙමව්පියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ බය වෙන්න එපා. අපි අවශ්‍ය සෞඛ්‍ය ක්‍රමවේදය ඔබ දරුවන්ට කියලා දෙන්න අනුගමනය කරන්න. සෞඛ්‍ය ක්‍රමවේද හැමතිස්සෙම අනුගමනය කරන්න. එතකොට බියක් වෙන්න දෙයක් නැහැ. ඒ වගේම පොදු ප්‍රවාහන සේවය අපි ලබන සතිය වෙනකොට යථා තත්ත්වයට පත් කළා. සියලුම ආකාරයෙන් මම දැක්ක අද පත්තරේ තියෙනවා සුවසැරිය බස් රථ තව 600ක් ලබා දෙනවා කියලා ගරු අමාත්‍යතුමා ප්‍රකාශයක් කළා තිබුණා. ඒ නිසා ඒවත් යොදවලා දරුවන්ගේ සුරක්ෂිතභාවය රැකෙන ආකාරයෙන් අපි ඉදිරියට මේ වැඩ පිළිවෙල ගෙනයනවා. ඒ වගේම බස් රථ රියදුරු මහතුරුන්ගෙන් සහ කොන්දොස්තර මහතුරුන්ගෙන් විශේෂයෙන් මම ඉල්ලා සිටිනවා ආසන සංඛ්‍යාවට පමණක් අනවශ්‍ය කරදරවලට නොවැටි ආසන සංඛ්‍යාවට පමණක් සීමාවන ආකාරයෙන් මගින් රැගෙන යන්න. ඒ වගේම අපි මහජනතාවගෙනුත් ඉල්ලා සිටිනවා අනවශ්‍ය කරදරවලට වැටෙන්නේ නැතුව අනවශ්‍ය දේවල් ප්‍රශ්න මගදී ඇති වෙන්නේ නැති වෙන විදියට වැඩ කරන්න. ඒ වගේම බස් එකක තදබද වෙලා කොයි වෙලාවකත් යන්න පොඩි ප්‍රමාදයක් වෙලා හරි තමන්ගේ ජීවිතය රැක ගැනීම, දරුවන්ගේ ජීවිත රැක ගැනීම, පවුලේ ජීවිත රැක ගැනීම සඳහා විනාඩියක්, පැය භාගයක්, පැය ප්‍රමාදුනත් මේ අවස්ථාවේ කැපකිරීමක් කරන ඉල්ලීම තමයි මම සමන් කරන්නේ. එහෙම කරන්න පුළුවන් වුණොත් අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. අද මේ අවස්ථාව වෙන විට මේ මහනුවර සහ මධ්‍යම පළාතේ අපේ වටපිටාව පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දීම අපේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වුණා. අපි තාම ස්තුතිවන්ත වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය තීන්දුව ගනිමින් ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛව ඒ වෙනුවෙන් තමන්ගේ අවධානය යොමු කරමින් කටයුතු කරන මධ්‍යම පළාතේ අපේ ගරු ආණ්ඩුකාරතුමාට නීතිඥ ලලිත් උගමගේ මැතිතුමනි උතුමාට බොහොම ස්තුතියි.